ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතියනි, ලංකාවේ වැඩවසන අග්‍රගණ්‍ය ධානලාභී මගඵලලාභී භික්ෂූන් වහන්සේ නමක් වන අතිපූජ්‍ය රණස්කල්ලි සිද්ධාර්ථ හිමියන් විසින් ඉදිරිපත් කරනු ලබන සියලුම ධර්ම දේශනා YouTube චැනලය වෙත දැමූ සැනින් ඔබ වෙත ලබා ගැනීම සඳහා මහණෙනි ධාන වඩව් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ මත ඔබගේ ඇඟිලි තුඩක් තබන්න. මහත්ඵල මහානිසංස ලබාගත හැකි උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් වශයෙන් මෙම ධර්ම දේශනාව තවත් අයෙකුට ශ්‍රවණය කිරීම උදෙසා ෂෙයා කරන්න. තෙරුවන් සරණයි. අමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, අද ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වන්නේ සප්ත බොජ්ජංග ධර්මයන් පිළිබඳවයි. මේ බොජ්ජංග ධර්මයන් පිළිබඳව හුඟ දෙනෙක් අහලා තියෙනවා. නමුත් මේ බොජ්ජංග ධර්මයන් වඩන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපේ භාවනා යෝගීන් අතර පවතින්නේ බොහොම අඩු දැනුමක්. අපි මේ පිළිබඳව විස්තර කිරීමට ප්‍රථමයෙන් මේ බොජ්ජංග ධර්ම සඳහන් වෙන්නේ කොහෙද කියන කාරණේ ප්‍රථමයෙන් විමසා බලමු. නිවනට ඒකායන මාර්ගය වූ සතර සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ තමයි සප්ත බොජ්ජංගයන් පිළිබඳව භාගතුන් වහන්සේ දක්වලා තියෙන්නේ. එබැවින් සියලුම බෞද්ධ භාවනා යෝගීන් මේ සප්ත බොජ්ජංගයන් පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීම අනිවාර්යෙන් අවශ්‍යයි. මේ ධම්මානුපස්සනා කොටස තුල පංච නීවරණ, පංච උපාදානස්කන්ධේ, ආයතන, සප්ත බොජ්ජංග සහ චතුරාර්ය සත්‍ය ධර්මයන් විස්තර වෙනවා. අපේ බොහෝ අය තුලින් ගිලිහිලා යන දෙයක්, දේශකයන්න් වහන්සේලාගෙන ගිලිහිලා යනවා, භාවනා යෝගීන් ගිලිහිලා යන දෙයක් තමයි මේ සප්ත බොජ්ජංග ධර්මයන් වැඩිම පිළිබඳව. මේකට හේතු ගණනාවක් තියෙනවා. ඒ පිළිබඳව විමසීමක් කරමු මේ ධර්ම දේශනාව අවසානයේදී. දැන් අපි බලමු සප්ත බොජ්ජංගයන් පිළිබඳව එකින් එක අරගෙන. ඔය පින්වතුන් දන්නවා මේ සප්ත බොජ්ජංගයන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ටත් අයි. එක සති සම්බොජ්ජංගය, දෙක ධර්ම විජය බොජ්ජංගය, තුන වීරය බොජ්ජංගය, හතර ප්‍රීති බොජ්ජංගය, පහ පස්සද්ධි බොජ්ජංගය, හය සමාධි බොජ්ජංගය, හත උපේක්ඛා බොජ්ජංගය. මේදී අපි ප්‍රථමයෙන් කෙටියෙන් විමසලා බලමු සති සම්බොජ්ජංගය පිළිබඳව. මේ සති සම්බොජ්ජංගය තමා තුළ තියෙනවද නැද්ද කියන කාරණය පිළිබඳව ප්‍රථමයෙන්ම භාවනා යෝගියා විමසන්න. ඒකට උදව්වක් වශයෙන් මේ අවස්ථාවේදී පැහැදිලි කරනවා සති බොජ්ජංගේ නැති කෙනාගේ
සිතේ ස්වභාවය පිළිබඳ එකින් එකට මෙන්න මෙහෙමයි සතිබොජ්ජංගේ නැති කෙනාගේ හිතේ තියෙන්නේ. එයා හිතන්නේ තමා කියා කෙනෙකු හෝ තමාගේයි කියන ආත්මයක් ඇතැයිද ඔහු ආස්වාස ප්‍රාස්වාස කරයිද මම හුස්ම ගන්නවා මම හුස්ම හෙලනවායි සිතනවා රාගයට දේශයට මෝහයට බර වූ සිතින්ම ආස්වාසී හා ප්‍රාස්වාසී මේ සති බොජ්ජංගේ නැති කෙනාගේ සුභ ඊළඟට මෙයා ඉරියව් පැවැත්වීමේදී හිතන මගේ කියන ආත්මයක් හා සම්බන්ධ වෙලා මේ ඉරියව් පැවැත්වෙනවා කියලා. ඊළඟට මෙයා සති සම්ප්‍රජාන්නේ කියන්නේ මොකක්ද කියලා දන්නේ. ඊළඟට තමාගේ කය දිහා බලලා හිතනවා මේක සතර මහා ධාතුන්ගේ හැදුණු රූපයක් නන් නෙවෙයි. තමාටම විශේෂ වූ තමාගේ මේයි සලකන ආත්මයක් මුල් කොටගෙන හැදුණු රූපයක්. ඒදී සතර මහා ධාතුන්ගෙන් හැදුණා කියලා පිළිගන්නවා. නමුත් නිසි විදියට ඒක අවබෝධ කරගන්නේ ඒ භාවන ඒ පුද්ගලයා හිතන්නේ තමාගේ ආත්මයක් මුල් කරගෙන මේක හැදුවා. ඊළඟට මෙයා හිතනවා කොච්චර අපිරිසුදුයි කිව්වත් මේකය හොදලා පිරිසිදු කරගෙන ලස්සන ඇඳුම් ඇඳලා සෙන් පවුඩර් ගහුවායින් පස්සේ රූපේ පිරිසිදු වෙනවා කියලා හිතනවා. ඉන්දියාවේ නම් පංගුවක් හිතුවා නාපුහාම පිරිසිදු වෙනවා කියලා. පංගුවක් හිතුවා ගිනි තැපුවාම පිරිසිදු වෙනවා කියලා. අද අපේ රටේ හුඟ දෙනෙක් හිතනවා තමන්ගේ ශරීරය පිරිසිදුයි. ඊළඟට මරණය පිළිබඳව දන්නවා. නමුත් මේක යථා ස්වභාවය හරියට පැහැදිලි කරගන්නේ නැහැ. තමන් මරණයටපත් වුණායින් පස්සේ දුගද හමමින් පිළිකුල් ලෙස වනසතුන්ට ආහාර වෙමින් අවසානදී ඇට සුණු බවට පත්වන තුරු දි รา යන බව තේරුම් ගන්නේ නැහැ. ඒ පිළිබඳව සතියක් නැහැ. ඊළඟට හිතනවා කෙනෙක් මරණයෙන් පස්සේ තමා තුළ තියෙන ආත්ම දෘෂ්ටිය තුළ හිතනවා පුනරුත්පත්තියකට යනවා නැවත උපදිනවා. ඒ කියන්නේ තමා තුළ තියෙන විඥානේ භවෙන් භවයට යනවා කියලා හිතනවා. ඒක බරපතල වැරදි කල්පනාවක්. ඊළඟට වේදනාව ගැන සාමාන්‍යයෙන් හිතන්නේ මේව අනිත්‍යයි කියලා නෙමෙයි. සුඛ වේදනාවත් අනිත්‍යයි දුක් වේදනාවත් අනිත්‍යයි කියලා හිතන්නේ. සාමාන්‍ය මිනිහා හිතන්නේ තමන්ගේ ආත්මීය සංවර්ධනය තුලින් මේ දුක් වේදනාවෙන් මිදෙන්න පුළුවන් කියලා. ඔහු වේදනාවේ අනියත බව දන්නේ නැහැ. අනාත්ම ස්වභාවය දන්නේ නැහැ. ඔහු උත්සාහ කරනවා කෙබඳු අකුසලයක් කරමින් හෝ සුඛ වේදනාව ලැබීමට. මේ විදිහේ ඉන්න පිරිස තමයි ඉහළම ඉන්නේ සමාජයේ. බලය පෙන්ලා හෝ නිලය පෙන්ලා හෝ මොන උපායෙන් හෝ තමන්ට සැප විඳින්න පුළුවන් කියන කල්පනාවේ තමයි අද ලෝකෙම ඉන්න ඉහළ පිළි කට්ටිය හිතන්නේ. ඒගොල්ලන්ගේ සති සම්මග්ගේ නැහැ. ඊළඟට තවත් වැදගත් කාරණාවක් තමයි තමන්ගේ තිබුණ රාග දේශ මොහයන් හඳුනා ගැනීමට උත්සාහයක් ගන්නෙ නැහැ. ඒවා මොනවද කියලා දන්නෙත් නැහැ. නමුත් ඒගොල්ලෝ විවිධ විද්‍යාඥයන්ගේ දේශනා අහනවා. මනෝ විද්‍යාඥයන්ගේ දේශනා අහනවා. මෙව්ව අහලා තම ආත්මීය ශක්තිය මත සිත ප්‍රීතිරුව තබා ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. එහෙම නැතුව සිත දියුණු කරන්න, භාවනා කරන්න, ධ්‍යාන සම්පත්තිය ලබා ගන්න, විදසුනුව ලබන්න කිසිම උවමනාවක් දකින්නෙත් නැහැ, කරන්න උත්සාහයකුත් නැහැ. එන්නේ හිතන්නේ තමන්ට ආවේනික ආත්මයක්
තමා මේ තියෙන්නේ කියලා. ඊළඟට ඉඳලා හිටලා භාවනාවටත් යනවා පංගුව. නමුත් මේ නිවන වළකන්නා වූ නීවරණ ධර්මයන් ගැන දන්නේ නැහැ. දැන හිටියත් ඒවායින් තොරව ධර්මයේ පාඩම් කරගන්නවා අලංකාරස වික්ත ලෙස ඒවා දේශනා කරනවා පංගුව කොටසක් කිව්වා. ඒ හැරෙන්න මේ නීවරණ ධර්මයන්ගෙන් බේරෙන්න උපායක් ගැන හිතන්නේ නැහැ. එමයි සතිබොජ්ජංගේ නැති කෙනා හිතන්නේ. මේ සතිබොජ්ජංගේ නැති කෙනාට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය අතර වෙනසක් පේන්නේ. එහි ඇතිවීම නැතිවීම ගැන දන්නේ නැහැ. ඔව් වර්තමානයේ ප්‍රයත්න ගැන පමණක් හොයනවා. ඔව් අවසානයේදී මේ පංච උපාදානස්කන්ධයට ඇලිලා වෙලිලා ජීවත් වෙනවා. අකුසල් රැස් කරගන්න. අකුසල් වැඩියෙන් රැස් කරගත්තාම මොකද වෙන්නේ? දුගති වලට යනවා. අර භාවනා යෝගින් ඉන්නවා. ඇස කන දිව නාසය කය හා මනස යන මේ දොරවල් හයෙන් ආස්වාදයන් ඇති කරන බව දැනගන්නවා. නමුත් ඒවා තුලින් ඇති වෙන බන්ධනයන් නිසා සසර දුක ඇති වෙන ආකාරය දන්නේ නැහැ. ඒ නිසා ඒ බන්ධනයන් ඇතිවීම බලක් කරන්න උත්සාහයක් දරන්නේ භාවනාත් කරන. අපේ භාවනා යෝගින් හැම කෙනෙක්ම වාගේ සප්ත බොජ්ජංගයන් ගැන අහලා තියෙනවා. මේ සප්ත බොජ්ජංගයන් ගැන කතා කරනකොට මේගොල්ලෝ හිතන්නේ මේ බොජ්ජංග පිරිත් ගැනමයි. තමන්ගේ ලෙඩ සුවපත් කරගන්න මේ බොජ්ජංග ධර්ම කියන මේ පිරිත් ඇහුවොත් ඇති කියන මතය තමයි හුඟ දෙනෙකුගේ තියෙන්නේ. තමා මේව වඩන්න ඕන ධර්මයක් කියලා හිතන්නේ නැහැ. එහෙම හිතුණත් එයාට මේ බොජ්ජංග ධර්මයන් වඩන ආකාරය කියන්නේ කල්යාණ මිත්‍රයෙකුත් හොයාගන්න අමාරුයි. අන්න ඒ කෙනා තුලත් මේ සති සම්බොජ්ජංගේ පිහිටන්නේ නැහැ. සමහර කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මයේ නිතරම ශ්‍රවණය කරනවා. නමුත් මේ දුකින් නිදහස් වීමේ පිළිබඳව කටයුතු කිරීම තම ජීවිතයේ ප්‍රථම අංගය වශයෙන් සලකන්නේ නැහැ. ඒ බොජ්ජංගය නැහැ සති බොජ්ජංගය. දුකට හේතුව තෘෂ්ණාව බව දන්නවා. බණ අහනවා. නමුත් ඒ තෘෂ්ණාව ඇති වෙන්නා වූ ආකාරයන් පිළිබඳව මේ තෘෂ්ණාව 60 ආකාරයකින් ඇති වෙනවා. 60 තැනකදී. ඒ පිළිබඳව දන්නේ නැහැ. ඒ තෘෂ්ණාවෙන් මිදෙන්න අවශ්‍ය කටයුතු කරන්නේත් නැහැ. ඊළඟට අපි බොහෝ බෞද්ධයෝ නිවන ගැන අහනවා. ඒකට කැමති වෙනවා. මහා හයියෙන් සාදු වඩදිනවා. නමුත් ඒ නිවන සඳහා යන මාර්ගයේ අඩියක්වත් ඉස්සරහට යන්න කැමති වෙන්නේ. ඔය පුද පූජා පවත්වමින් සාදුකාර දෙමින් සුදුරෙදි කිලුට කරමින් එහෙ මෙහෙ ඇවිදිනවා. ඒ මොකද සති සම්බොජ්ජංගේ නැති කෙනාගේ හේතු. මෙන්න මේ විදිහට අපි දීර්ඝ වශයෙන් දැන් කරුණු පැහැදිලි කරා. සති බොජ්ජංගේ නැති අයගේ ස්වභාවය. සූත්‍ර දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ විදිහට තමා තුළ සති බොජ්ජංගේ නැත්නම් නැතයි කියලා දැනගන්න කියලා. ඊළඟට අපි පැහැදිලි කරනවා මේ සති බොජ්ජංගේ වැඩෙන ලෙස සතිය පවත්වා ගැනීම ආකාරය. අර කලින් කියපු කාරණාත් මේ පිමුතු හොඳින් දැනගන්න ඕනේ. දැන් මේ ඉදිරියේදී කියන්නේ සති සම්බොජ්ජංගේ වඩන ආකාරය. ඒ කියන්නේ ඔබේ සිත පවත්වා ගත යුතු ආකාරය පිළිබඳවයි. ඒදි ප්‍රථමයෙන්ම ආස්වාස හා ප්‍රාස්වාස කෙනෙකු ආත්මයක් නොමැති බව තේරුම් ගන්න ඕනේ. එහෙනම් ආස්වාස ප්‍රාස්වාසයේ වෙනම කයක් වශයෙන් තේරුම් ගන්න ඕනේ. කෙනෙකු ප්‍රස්වාස කරන වාතයේ විවිධ සත්වයින් ආස්වාස කරන බව දැනගන්න ඕනේ. ඒ අවකාශයත් පැතිරෙනවා.
එසේ අවකාශය තුල පැතුණු වාතය තව කෙනෙක් ආශ්වාස කරනවා. එවිට තමාගේ සලක කය තුල පවතින වාතය බාහිරටත් යනවා. තව කෙනෙකු ප්‍රාශ්වාස කරපු එකක් තමාගේ කයට එනවා. එසේනම් මේ ආශ්වාස ප්‍රාශ්වාසය කියන කාය සංකාරය තමන්ගේයි කියන්නේ කොහොමද? ඇයි මේ එක උපාසකම්ම කෙනෙක් ප්‍රාශ්වාස කරනකොට අනිත් උපාසකම්ම ඒක ආශ්වාස කරනවා. එයාගේ නම් අර කලින් කියපු උපාසකම්මගේ නම් එයාට ඒක තියාගන්න එපායි. වෙන කෙනෙකුට ගන්න බෑනේ. එයාම ගන්න ඕනේ ආයතනෙක. තව කෙනෙක් ප්‍රාශ්වාස කරන එක ආයේ තව කෙනෙක් ඇදලා ගන්නවා. ගැරන්ඩියෙක් වනසතෙක් ප්‍රාශ්වාස කරනෙව්වත් මිනිහා ගන්නවා. මිනිහා ගන්නෙව්වා ගැරන්ඩි ඔය වනසතුන් විවිධ සතුන් ආශ්වාස කරනවා. එහෙමනම් මේකට කියන්න පුළුවන් ද මගේ කියලා මේ ආශ්වාස ප්‍රාශ්වාසකයි. ආන් ඒ විදිහට සතිය තියා ගන්නවා භාවනායේගේ අමුලින්. ඒ සති බොන්ජග්ගේ වඩන විදිය මේ කියන්නේ. ඊළඟට තමන් යනවා එනවා ඉඳුන් හිටුම් කරනවා. මෙව කරද්දී භාවනා යෝගියා හිතන්න ඕනේ මගේ ආත්මයක් මුල් කරගෙන මම කියලා කෙනෙක් මෙව කරනවා නෙමෙයි. මෙව වෙන්නේ සිත විසින් වායු ධාතුවට අනකරමින් ඒ කාය විඤ්ඤාප්ති හැදිලා ඉරියව් පැවැත්වීම කියලා තීරුම් ගන්නවා සති සම්බොජ්ජංගේ වඩන කෙනා. එතකොට මේ ඉරියව් මම මේ ඉරියව් පැවැත්වුවා කියලා කොතනකවත් හිතන්නේ. අනුන් ඉරියව් පැවැත්වුවා කියලා හිතන්නේත් නෑ. ආන් ඒ විදිහට සතිය පවත්ත ගන්න. ඊළඟට කය පිළිබඳව මෙන්න මෙහෙම හිතනවා. සතිය තියා ගන්නවා. මේ කය සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායු. මේවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. ක්ෂණයක් පාසාම වෙනස් වෙනවා. ඒ විදිහ වෙනස් වෙන තැන තමන්ගේ කියලා ආත්මයක් තියෙනවද නැහැ. මම මගේ කියලා ගන්න පුළුවන්ද බෑ කියලා තීරුම් ගන්නවා. මේ විදිහට තීරුම් ගත්තයින් පස්සේ මේ රූපේට තියෙන ඇලීම ටිකින් ටික අඩු කර ගන්නවා භාවනාව කිව්වා. සතිය පවත්ත ගන්නවා. තමන්ගේ යයි අනුන්ගේ යයි සලකන සියලු රූප කුණපයන්ගෙන් සැදුන පිළිකුල් ස්වභාවයෙන් යුතු දෙයක් කියලා හිතනවා. සුභ වශයෙන් ගන්නෙ නෑ. මේ කය ඇති වෙලා නැති වෙලා යන දෙයක් කිසිදු ආත්මයකට සම්බන්ධ නැති දෙයක් අසුභ දෙයක් වශයෙන් සතිය පවත්ත ගන්නවා. යෝගියා රූපය පිළිබඳව තව දුරටත් හිතනවා. මේකයි ඇති වෙලා නැතු යෑම. අවසානදී මරණයටපත් වෙනවා. මරණයටපත් උනයින් පස්සේ මේකය දිරලා යන්න හැරියොත් තැනක මේකය ඉදි වෙනවා. නිල් පාට වෙනවා. ගඳ ගහනවා. නිලමසු ඇගිලි. ඊට පස්සේ බල්ලෝ කපුටු නරි විදුලි වලින් කන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇට කෝටු පේනවා. දවස් දෙකකින් කාලා ඉවර කරනවා. කාලා ඉවරුණාන් පස්සේ නහර වලින් තෙත් වූ නහර වලින් සම්බන්ධ ඇට සැකිල්ලක් පමණයි තියෙන්නේ. මේක දවසින් දෙකකින් වෙයිලා යනවා. සත්තු නහර වල ටිකක් කාලා යනවා. අන්තිමට ඇට සැකිල්ල පමණයි තියෙන්නේ. මේ සැකිල්ලත් වනසතුන් විසින් ආහාරයෙන් මින් අවශ්‍යනවා. වැස්සින් හුලඟින් බලපෑම්නුත් වෙනවා. අවසානයේ ටික කාලයක් යනකොට ඔලු කට් එක පැත්තක, අත් දෙක එක පැත්තක, කොඳුර හැන එක පැත්තක, උකුල්ලට එක පැත්තක, කකුල්ලට එක පැත්තකට විසිරලා යනවා.
තවත් කාලයක් ගියන් පස්සේ මම ඇට කැබලි ගොඩක් බවට පත් වෙනවා. තවත් අවුරුදු 100ක් කමාරක් ගියන් පස්සේ මේ ඇට කැබලි සුණු බවට පත් වෙලා වැස්සට ගහගෙන යනවා, හුළඟට යනවා. අන්තිමේදී දමාපු තැනවත් හොයන්න බැරුව යනවා. මෙන්න මෙහෙමයි මගේ කයට සිද්ධ වෙන්නේ කියලා කය පිළිබඳව සතිය පවත්ව ගන්නවා. ඊළඟට තමන්ට ලැබෙන වේදනා කවුරුත් හැම වෙලාවෙම වේදනාවක් විඳිනවාමයි. ඉතින් මේකට සුඛ වේදනාවට හරිම කැමතියි. නමුත් සතිබොජ්ජංගයේ තියෙන කෙනා හිතනවා මේ සුඛ වේදනාව සදාකාලික නෑ. මේකත් ඇති වෙලා නැති වෙනවා අනිත්‍යයි. දුක් වේදනාවත් ඇති වෙලා නැතු යනවා, සුඛ වේදනාවත් ඇති වෙලා නැතු යනවා. කියලා වේදනාව පිළිබඳව යථාබෝධය ලබා ගන්නවා. ඇලීමෙන් රාගානුසයත් ඇති වෙනවා. දුක් වේදනාවන්ට ඇලීමෙන් පටිඝානුසයක් ඇති වෙනවා. මුලාවටත්පත් වෙනවා. මේ දුක සැප මිශ්‍ර වේදනාවින්. නමුත් භාවනා යෝගිය හැම වෙලාවෙම දන්නවා මේ සුඛ වේදනාවත් දිගටම පවතින්නේ නැතු යනවා. මේ දුක් වේදනාවක් නැතු යනවා. ඔව් මේ බව දැනගෙන තමන්ගේ ජීවිත කටයුතු කරනවා. ඒ වගේම ඔහු හිතනවා මොන බලයකින්වත් නිලයකින්වත් ධනයකින්වත් මේ සුඛ වේදනාව නිත්‍ය බවට පත් කරන මට ජීවත් වෙන්න බෑ කියලා. රටක ඉහළම පැලැන්තියේ කට්ටිය හිතන්නේ මට පුළුවන් මගේ බලයේ හින්දා, නිලයේ හින්දා, මුදල් හින්දා, පිරිස හින්දා මට මේ සුඛ වේදනාව දිගටම පවත්වා ගන්න පුළුවන් කියන පිරිසක් තමයි සමාජ ඉහළම ස්තරවල ඉන්නේ. ආන්ගේ තත්ත්වෙ මෙදිලා මේ ලැබෙන හැම වේදනාවක්ම අනිත්‍යයි කියලා තේරුම් අරගෙන සතිය පවත්වනවා. එහෙම ඉන්න භාවනා යෝගියා තමන්ගේ සිතේ ඇති වුණ රාගය, දේශය, මෝහය හඳුනා ගන්නවා. හඳුනගෙන ඒව ප්‍රහීන කරන්න උත්සාහ කරනවා. ඒ වගේම නීවරණ ධර්මයන් හඳුන ගන්නවා. තමා තුළ බලවත් වෙලා තියෙන මොන නීවරණයන්ද කියලා දැනගන්නවා. ඉස්සෙල්ලා තමන් තුළ බලවත් නීවරණයන් යටපත් කරගන්න උත්සාහ කරනවා. අවසානයේ සියලු නීවරණ ධර්මයන් යටපත් කරන්න උත්සාහ කරනවා. මේ විදිහේ වීරිය වඩනකොට සිත මහත්ගත සෞත්‍ර හා අනුත්තර තත්වයට ධානයන්ටපත් වෙනවා. ඒ සඳහා සතිය පවත්වාගෙන ඉන්නවා. මෙලෙස නීවරණයන් විස්කම්බනය කිරීමෙන් ධානයටපත් වීමෙන් පමණක් සෑහිලා වැඩක් නැහැ කියලා සතිය පවත්වා ගන්න. එහෙම හිතන කෙනා මේ නීවරණ ධර්ම සම්පූර්ණයෙන් ප්‍රහීන කිරීමට උත්සාහ ගන්න. ඒ සඳහා වන ධර්ම මාර්ගය යනවා. අවසානදී කියන්න තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය ඇතීම නැතිම ආනිසංසය ආදීනවය. නුවණින් විමසා දැන මෙදීමට කටයුතු කරන්න අවශ්‍යයි කියන සතිය පවත්වා ගන්න. ආස්වාදයෙන් යුතුව බන්ධනයෙන් ඇතිවන ඇස කන දිව නාසය කය හා මනස යන දුරවල් අය පිළිබඳ මනා සතියෙන් යුක්තව ඉන්නවා. ඉඳලා මෙවෙන් සම්භෝජනයන් ඇතිවීම වළක්වන්න නිතර උත්සාහ දරනවා. ඒක කරන්න ඕන දෙයක් කියලා හිතනවා. ආන්ගේ විදිහට සතිය පවත්වා ගන්නවා. ඊළඟට අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ. නිකම්ම චතුරාර්ය සත්‍ය අහගෙන ඉඳලා සාදු කියන්නේ. දුක්ඛ සත්‍ය ශ්‍රවණය කළ ශ්‍රාවකයා මේ සංසාරේ දුකින් මම මිදෙමි කියන අදිෂ්ඨානය ඇති කරගන්නවා. ඒ මිදෙන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා තීරුම් ගන්නවා.
මම මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නැමැති සෝතේට ඇතුළු වෙනවා කියලා තීරණය කරගන්නවා. ආන් සතිය පවත්ව ගන්නවායි පිළිවඳ. දුක මේ දුකට දුක ඇති වුණේ තෘෂ්ණාව නිසායි. ඒ නිසා මම මේ තෘෂ්ණාවන් 60 තැනක ඇති වෙන තෘෂ්ණාවල් හැකි පමණින් ප්‍රහීන කරන්න උත්සාහ ගන්න ඕන කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ දිගටම ගමන් කරනවා. අවශ්‍යයි කියලා හිතනවා. ඒ විදිහට සතිය පවත්ව ගන්නවා. ඊළඟට හුඟ දෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මෙයයි කියලා කටපාඩම් කරගන්නවා. ඒකත් බොහොම කෙටින්. හරි සමාධිය, හරි වචන. එහෙම හරියන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන. අවබෝධ කර ගැනීම පමණක් මදි. එහෙමනම් සමත විපස්සනා වඩමින් ඒ ප්‍රහීන සම්පූර්ණ කරන්න ඕනේ. සම්මා සමාධියටපත් වෙන්න ඕනේ. විමුක්ති ඥාන දර්ශන ඇති කරගන්න ඕනේ කියලා සතිය පවත්වගෙන ඒ අනුව කටයුතු කරනවා. මෙන්න මේ විදිහට සතිය පවත්වා ගැනීම තමයි සති බොජ්ජංගේ වැඩිම කියන්නේ. එතකොට අපේ මේ සියලුම භාවනා යෝගීන් විශේෂයෙන් ධ්‍යාන වඩන අය නිකම්ම ඉඳගෙන උඩට ඔය ධ්‍යාන ශක්තිය යන දිහා බලන් හිටියොත් ඒක මොන ධ්‍යානද? ජඩ ධ්‍යානයක් බවට පත් වෙනවා. ඒ ධ්‍යානයටපත් වෙන ඉඳගන්න කලින් මෙන්න මේ සති සම්බුද්ධංගයේ ඇති කරගන්න ඕනේ. මේ දැන් ඉහත දැක්වුවා වගේ. ඒ සති සම්බුද්ධංගයේ ඇතිගෙන කරගෙන තමයි භාවනාවට වාඩි වෙන්න ඕනේ. එතකොට වෙන්නේ ධ්‍යානය තමයි හැබෑ ධ්‍යානය. ඊළඟට අපි බලමු ධම්මවිචේ බොජ්ජංගය කියන එක. නැවතත් සති සම්බුද්ධංගය ගැන කියනවා නම් විශේෂයෙන් කායානුපස්සනා භාවනාවේ තියෙන භාවනා 14 පිළිබඳව එකට අරගෙන සතිය පවත්වා ගන්න ඕනේ. ඒකට නම් සති සම්බුද්ධංගේ වඩන්න බෑ. කායානුපස්සනාවේ භාවනා සියල්ලම වැඩි වෙන්නේ නැත්තම්. ආධුනික යෝගියාට අවසානයේ දක්වා වඩලම අපි සති මේ බොජ්ජංග වඩනවා කියලා බෑ ඉන්නේ. තමන් වැඩි කායානුපස්සනාවේ භාවනාව වලින් ටිකක් නම් ඒ ටික උඩ සතිය පවත්වා ගන්න. ඒක අමතක කරලා වෙන වෙන භාවනාවලට යන්න බෑ. ඒක තමයි මේක කියන්නේ. ඉදිරියේදී මේ විතර වලට තේරෙනවා මේ පින්වතුන්ට බොජ්ජංග ධර්මයන් වැඩිම කියන්නේ ධ්‍යාන වැඩිමක් කියලා. අන්නේ ධ්‍යාන වැඩිම තමයි භාගතුන් වහන්සේ දේශනා කරේ. ඔය කසිනිය අධ්‍යා බලලා වෙන වෙන උපායන් වල ධ්‍යානයටපත් වෙන්න පුළුවන්. නමුත් එයා උනත් දිගට මේ විදියට ධ්‍යානෙ වඩන්නේ ඉතරක් හදනවා නම් මේ ශක්තිය උඩට ගන්න එකකින් වැඩක් නෑ. එයා මොන විදියෙන් ධ්‍යානෙපත් උනත් මේ සති සම්බුද්ධංගයේ වඩලා පවත්ගෙන තමයි ඒ ධ්‍යානයටපත් වෙන්න ඕනේ. නැවත ඉඳ ගන්න ඕනේ. ඒ සඳහා අනිවාර්යයෙන් සෑම භාවනා යෝගියෙක්ම ප්‍රථමයෙන් කරන්න ඕනේ ආනාපාන සති භාවනාවෙන් පටන් ගන්න ඒ භාවනා 14 වැඩිම. ඒ වඩලා ගැඹුරින් වඩලා බහුලව වඩලා නිතර නිතර වඩලා ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. ඒ විදිහෙන් තමයි සති සම්බුද්ධංගය ඇති කරගන්නේ. ඊළඟට අවසානයේ කොට එයා වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාවත් වඩනවා. එතකොට එයාගේ සති සම්බුද්ධයේ ආරම්භක යෝගියට වැඩිය පුළුල් වෙනවා. එයා මුළු සතර සතිපට්ඨානෙම අවබෝධයෙන් සතිය පවත්වා ගන්නවා. නමුත් කෙනෙක් හිතුවොත් මට තව සතර සතිපට්ඨාන භාවනා සියල්ලම වඩලා නැහැනේ, මට සති සම්බුද්ධංගේ වඩන්න බෑ කියලා.
එයා ලොකු හානියක් කරගන්න. එහෙම නෙමෙයි. ඒ වඩලා තියෙන ටිකෙන් හරි ඒ සතිය පවත්ත ගන්න ඕනේ. ඊළඟට ධර්ම ආරම්භයේදී සතර සතිපට්ඨාන භාවනාවන් එකින් එක වෙන වෙනමයි වඩන්නේ. ඒ භාවනා වෙන වෙනම වඩපුවා සියල්ලම එකට අරගෙන වැඩිම තමා ධම්ම විචේ බුද්ධංගින් බලාපොරොත්තු වෙන්නේ. එයින් යෝගියා යථා භූත ඥානෙ ලබනවා. කය නැමැති ලෝකයේ තුල ඇතිදී සිදුවෙනදී සියල්ලම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නුලින් විමර්ශනය කරනවා. අන්න ඒක තමයි ධම්මවිචේ බොජ්ජංගය කියන්නේ. නාමය හා රූපය පිළිබඳ යථාභූතය ලබනවා. ආරම්භයේදී කායානුපස්සන රූපය පිළිබඳව යථාභූතය ලැබුවා. ඊළඟ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වඩනවා. ඒ තමන්ගේ නාමකය පිළිබඳව යථාභූතය ලබනවා. ඒ ලබලා මගේ ආත්මය කියෙහි දෙයක් නැති බවත් මේ කර්ම විපාක සඳහා හේතුඵල වාදයට අනුව ඇති වූ නාමයක් හා රූපයක් පමණක් යන්න දැනගන්න. අන්න ඒක තමයි ධම්මවිචය බොජ්ජංගේ වැඩිමේ පළවෙනි පියවර. සප්ත විසුද්ධි ක්‍රමයට නම් දෘෂ්ටි විසුද්ධියටපත් වීමයි. ඒ පත් වුණායින් පස්සේ මෙතනදී ඒ තමන් භාවනාවෙන් ලැබුවා වූ අත්දැකීම සිහි කරන එකයි ධම්මවිචේ බොජ්ජංගේ කියන්නේ සියල්ලම ගැන. කලින් වඩන්නේ වෙන වෙනම. නමුත් මෙතනදී ධම්මවිචේ බොජ්ජංගේදී මේක සමස්තයක් වශයෙන් එකට ගන්න ඕනේ. ඒදී තමාගේ සක්කාය දිට්ඨියට හේතු දේ පිළිබඳ අවබෝධයක් ලැබලා මෙතන තියෙන මම කියලා ආත්මයක් නෙමෙයි නාමයකුයි රූපයකුයි පමණයි. මේක විඥාණයෙන් එකට සම්බන්ධ වෙලා තියෙනවා. නාමයට රූපේ නැතුව ඉන්නත් බෑ, රූපේට නාමේ නැතුව ඉන්නත් බෑ. නමුත් මෙතන දෙකක් තියෙනවා. එතකොට තමන්ගේ ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය බිඳෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි දෘෂ්ටි විසුද්ධියටපත් වීම කියන්නේ. නමුත් තමා තුළ රාගයේ, ද්වේෂයේ, මෝහයන් පවතිනවා. ඒවා ක්‍රමානුකූලව දුරවන්නේ ඉදිරියේදී සමථ විපස්සනා භාවනා වැඩිමයි. අවසානදී භාවනාවේ අපි පංච උපාදාන ස්කන්ධي ඇතවීම නැතිවීම ආස්වාදී ආදීනිය පිළිබඳව විමසලා මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදසුන් නුවණින් දකින්න උත්සාහ කරනවා. එලෙසින් සමත විපස්සනා වඩන යෝගී අවසානයේදී ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරගැනීමෙන් සම්මා සතිය මුල් කරගෙන සම්මා සමාධියටපත් වෙනවා. එතෙන් සිට යෝගියා විමුක්ති ඥාන දර්ශන ලබා ගන්නවා. මෙන්න මේක තමයි ධම්මවිචේ බොජ්ජංගය කියන්නේ. දැන් තවදුරටත් පැහැදිලි කිරීම. මුලදී අපි පැහැදිලි කරා සතිය තියාගන්න ආකාරය. වැරදියට සතිය තියාගන්න ආකාරයත් කිව්වා. ඒ විදිහේ සතිය තියාගන්න ඕනේ සතර සතිපට්ඨාන ධර්මයන් පිළිබඳව. ඊට පස්සේ මෙව එකින් එක අරගෙන නුවණින් විමසීම තමයි ධම්මවිචේ බොජ්ජංගය කියන්නේ. මොකද්ද ධම්මවිචේ බොජ්ජංගය කියන්නේ? ඒ සතර සතිපට්ඨානේ තමා භාවනා කරපු ඉගෙනගත්තු
ඒ මේ ලැබුණු ඒ දැනුම මත ඒව නුවණින් විමසනවා. මේක විපස්සනාව. එක්තරා ආකාරයක. ඒක තමයි ධම්මවිචය බොජ්ජංගය කියන්නේ. ඒතුළු ධානය වඩන අය වුණත් අපි මේ ධානය වඩනවා කියලා පළක බැඳගෙන ඔය උඩට අල්ලගෙන හිටියට හරියන්නේ නැහැ. එහෙම ධානය වැඩිම බුද්ධ ශාසනයේ නෑ. ධානය වඩන්න ඕනේ. අනිවාර්යයෙන්ම අවශ්‍යයි ඒක. නමුත් වඩන විදියක් තියෙනවා. ඉන්දියාවේ යෝගීන් වඩන විදියට වඩලා හරියන්නේ නැහැ. ධානය වඩනවා ඉන්දියාවෙත් වඩනවා. මුස්ලිම් රටවලත් වඩනවා. චීනේ, ටිබෙටේ විවිධ රටවල වඩනවා. යම් සමාන ලක්ෂණ තිබුණත් අපිට සුවිශේෂ වූ ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි සම්මා සතිය මුල් කරගෙන ඊට පස්සේ ධර්ම විචය බොජ්ජංගය වඩන්න ඕනේ. විදසුන් නොනින් දකින්න ඕනේ. මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව. ඒකට තමයි කියන්නේ ධම්ම විචය බොජ්ජංගය කියලා. මේ ධර්ම විචය බොජ්ජංගයේ එක්කලා මොනවද උත්සාහ කරන්නේ? වීරිය කරන්නේ. තමන්ගේ කෙලෙසුන් ප්‍රහීන කරන්නේ. එතකොට වීරිය බොජ්ජංගය කියන්නේ මොකද්ද? වීරිය බොජ්ජංගය කියන්නේ තමා තුළ කුසල ධර්මයන් වැඩි කරගන්න උත්සාහ කරනවා. අකුසල ධර්මයන් ප්‍රහීන කරන්න උත්සාහ කරනවා. අලුතෙන් අකුසල් ඇති වෙන්න නොදී පාලනය කරගන්නවා. ඒ විදිහේ තමයි මේ සම්මා වායාමයේ දැක්වෙන විදිය තමයි මෙතන වීරිය සම්බොජ්ජංගය කියන්නේ. අර සතිය පවත්ගෙන කලින් කියපු විදිහට නුවණින් විමසමින් වීරිය කරනවා කුසල් වැඩි කරගන්න. අකුසල් ප්‍රහීන කරන්න. ඒක තමයි වීරිය සම්බොජ්ජංගය කියන්නේ. එහිදී භාවනා යෝගය තමන්ගේ හිත තුළට මේ බෙබී බලනවා. මගේ හිතේ මොන විදියද? මම මොනවට හරි ඇලිලා තියෙනවා. මගේ හිතේ දේශයක් තියෙනවා. මං රූපයකට ඇලිලාද? ශබ්දයකට ඇලිලාද? ගන්ධයකට ඇලිලාද? ඉඩකඩම් වලට ඇලිලාද? මගේ දූ දරුවෝ ඥාතීන්ට කළ යුතු යුතුයකම් හැරය ඊට වැඩි ඇලිලාද මම? ඒව හිතලා ඒ අඩුපාඩුකම් නැති කරගන්න වීරිය වඩනවා. ඒ වැඩි කිරීමෙන් නැති කිරීමෙන් වීරිය වැඩි වීම මොකෙන්නේ? අකුසල් ප්‍රහීන වෙලා කුසල් වැඩිනවා. ඒක තමයි සබ්බ පාපස්සා කරන කුසල ඒ ගාථාවෙන් කියන්නේ. භාගතුන් වහන්සේ බුද්ධානුශාසනා කියන්නේ මොකද? කුසල්ම වැඩි කරගන්න කියන්නේ. දැන් අපේ අය නිකන් භාවනා කෙරුවා වෙන්න භාවනා කරනවා. එහෙම පිරිස තමයි වැඩි. මේගොල්ලන්ගේ අකුසල් ප්‍රහීන කිරිල්ල උත්සාහයක් නැහැ. ඒ විදිය උත්සාහ කරද්දි මොකද වෙන්නේ? ඒ විදිය උත්සාහ කරද්දි මේක මේ බොජ්ජංග ධර්මයන් වඩන එක හේතු වෙලා ඔය අක්‍රමත් විඳලා මේ බොජ්ජංග ධර්මයන් වඩන්න බෑ. නිසි විදියට ඉඳගෙන වඩන කෙනාට ප්‍රීතියක් ඇති වෙනවා. අපේ සමහර අය අතරක් තියෙනවා අන්‍යාගමික විවේචනත් කරන බුදුදහම හැම වෙලාවෙම දුකින් ඉන්න පුරුදු කරන ධර්මයක් කියලා. නෑ, මේකේ ප්‍රීතියක් තියෙනවා. අර විදියේ සතිය පවත්වාගෙන ධම්මවිචේ බොජ්ජංගේ වැඩිලා වීරිය බොජ්ජංගේ වැඩිවෙන් පස්සේ Tamanට ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. මෙන්න මේ ප්‍රීතිය ඇති වෙන්නේ නිසි විදිහට පළඟ බැඳගෙන භාවනා කරොත් පමණයි. පොඩි ප්‍රීතියක් ඇති වෙනවා අක්‍රමත්ව ඉඳගෙන භාවනා වඩන කෙනාට. නමුත් Tamanට නිසි විදිහට බැඳගෙන ඉන්න බෑ කියලා භාවනාව අතරින් ඉපා. ධ්‍යානෙටපත් වුණා නැතත් Tamanට විශාල
ප්‍රයෝජන සිද්ධ වෙනවා මේ භාවනා වැඩිමේදී. ඒදි පුටුවක හෝ ඉඳගෙන බියපත් අය නම් හාන්සි පුටුවක හරි ඉඳගෙන මේ භාවනා වඩන්න උත්සාහ කරන්න ඕනේ. ඒකෙන් එයාට විශාල ප්‍රයෝජනයක් ආනිසංසයක් තියෙනවා. නමුත් තරුණ පිරිස බියපත් නොවූ පිරිස පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ නිසි විදිහට පළඟ බැඳෙන කය ඍජුව තියාන මේ බොජ්ජංග ධර්මයන් වඩන්න. කය ඍජුව තියා ගන්නවා කියන එකේදී ඉස්සෙල්ලා හිතන්න බෑ කය නිකන් හරියට මේ යකඩයක් වගේ කෙලින් තියාගෙන ඉන්නවා නෙමෙයි. ඒක හරියට ඍජු කරගන්න ඕන වෙලාවක් තියෙනවා. එදකන් ඔබ ටිකක් සහැල්ලුවෙන් ඉඳගෙන වඩනවා. මෙන්න මේ ප්‍රීතියත් ඇවිදින් පස්සදී එනකොට තමයි කය හරියට පළඟ බැඳගෙන කය ඍජුව තියන මොකද එතකොට ධානයකටපත් වෙන්න ආසන්නයි. ඒකයි. මුල ඉඳලා මොක පළඟ බැඳගෙන එහෙම පුරුදු වෙච්ච කෙනාට ඒක හොඳයි. ඒක තමයි හොඳම විදිහ. නමුත් මේ ලංකාවේ වර්තමාන කාලේ ඉඳ ගන්නවා කියන එකට හුඟ දෙනෙක් කැමති නෑ. අපි ඉඳ ගන්න කිව්වොත් අනේ එතන භාවනා කරන්න බෑ කියලා මිත්‍යා දෘෂ්ටික ස්ථානයකට යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? සතර අපායට යන්න වේලාපත් කඩේ ලියා ගන්නවා. වීරිය නැති අය. මේ විදිහේ භාවනා කරගෙන යනකොට වීරිය වඩ아가න යනකොට කුසල් උපදවගෙන යනකොට එයාට විශාල ප්‍රීතියක් ඇති වෙනවා. ටිකින් ටික වැඩි වෙනවා. ඒක නිරාමිෂ ප්‍රීතිය. ඒක බින්දට කමන්නේ. භාගතුන් වහන්සේ කියලා තියෙනවා. යා ඒ ප්‍රීතිය විඳින්න කියලා. ඒ නිරාමිෂ ප්‍රීතිය. ඒක විඳින්න තමයි ඒකේ ඉන්නේ. ඒ ප්‍රීතිය එනකොට ආහා ප්‍රීතිය මට එපා කියලා හිතුවොත් එතනින් එහාට යන්නේ නැහැ ගමන. ඒ ප්‍රීතිය විඳගෙන ඉන්නකොට මොකද වෙන්නේ? එයාට විශාල පස්සද්ධියක් ඇති වෙනවා සිත කයිද කියන. හරි සහැල්ලුවක්. ඒක තමයි පස්සද්ධි බොජ්ජංගී කියන්නේ. එතනදී මේ පස්සද්ධිය මට ඕනේ නැහැ කියලා අයින් කරන්නේ. ඒක විඳින්න ඕනේ, තියාගන්න ඕනේ. තව තවත් විපුල බවට පත් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි පස්සද්ධි බොජ්ජංගී කියන්නේ. යෝනිසෝ මනස්කාරය හොඳින් තියාගන්න ඕනේ. මනා පස්සද්ධිය ඇතිවීමට කෙනෙකුට අවශ්‍ය වෙන ධර්මයක් තියෙනවා. පංගුවක් හුඟ දෙනෙක් අද වකුටු වෙලා කොන්ද වකුටු කරගෙන ඒක පැත්තකට බර වෙලා යනවා. තව එක්කෙනෙක් වෙන අමුතු විදියකට යනවා. විකාර රූපී ගමන් තියෙන්නේ. ඉඳ ගන්න ගියොත් ඉඳ ගන්න බෑ. හිරට කලිසම් ඇදගලා බිම ඉඳ ගන්න බෑ. පුටුවක් උඩ කකුලක් උඩින් දාලා තමයි ඉඳ ගන්න. ඒ තත්ත්වය ආය තමයි භාවනාවටත් එනවා. ආපුවාම හැබැයි භාවනා මධ්‍යස්ථානෙට ගියයින් පස්සේ නෝන මහත්තයා ඔහොමනම් බෑ. මේ විදිහේ සහැල්ලුවෙන් අදින්න කිව්වොත් අද වෙනවා. ආයෙ නැතිඳ. එතකොට බෙන් කට අරගෙන ඉන්නවා මිත්‍යා දෘෂ්ටික භාවනා මැද. ඕම ඉඳ ගන්න ඕනේ ඕනේ ඉන්න. කියලා ඉඳු ගන්නවා. ඔය භාවනා කරන්න ඕනේ. ඔයාට ඉඳගෙන ඉන්දියාවේ යෝගී වාගේ මහත්ය පුටුවක් උඩ ඉඳගෙන හොඳට හාන්සිලා මේ හිත දිහා බලාගෙන ඉන්න. රාග දේශ මොහ ප්‍රහීන කරන. ඕක කියපා ඒක තමයි හරි විදිය. කියලා යනවා. කොහරද යන්නේ මේ? සතර අපායට යන පාර පෙන් හදා ගන්නවා. මිත්‍යා දෘෂ්ටියට යනවා. හේතුව මොකද? කම්මැලිකම හින්දා. මෙන්න මේ කම්මැලියයට මොන භාවන ඒ කම්මැලියයි හිතනවා හේත් පිළා මම විදර්ශනා භාවනාව කරනවා කියලා. ඒක කවදාකවත් හරියන්නේ නැහැ. විදර්ශනා භාවනාව කරන්න නම් චිත්ත විසුද්ධිය ඇති කරගන්න ඕනේ. චිත්ත ඒකාග්‍රතාවය. ඒකනේ සප්ත විසුද්ධියේ සීල විසුද්ධිය ළඟට චිත්ත විසුද්ධිය දාලා තියෙනවා. ඉතින් එතනදී කම්මැලිකම ඒව අයින් කරලා තමන්
අදිෂ්ඨාන පූර්වක ශ්‍රද්ධා පූර්වක මේ මාර්ගයට බහිඳ උත්සාහ කරන්න ඕන. මොකද භාග්‍යවතුන් වහන්සේම දේශනා කරලා තියෙනවා. සංසාර කෙනෙක් ආපු කාලේ ඇටකටු ගොඩි ගැහුවා නම් වේපුල්ල පර්වතේ වැඩි කියලා දේශනා කරා. ඔය සංසාරේ ආපු කාලේ හැඬු කඳුළු සතර මහා සාගරයට වැඩි කිව්වා. ගල පුරුදිරේ ඒ වගේ සතර මහා සාගරයට වැඩි. එහෙමනම් මොනතරම් අනන්ත වූ දුකක් වින්දද සංසාරේ. අන්න ඒකේ නිදහස් වෙන්න දැන් අවස්ථාව ඇදිලා තියෙනවා. මිනිසත් බව ලැබිලා තියෙනවා. ධර්මයේ තියෙන දේශයක ඉපදිලා තියෙනවා. ඔබට මහායාන ධර්මයේ තියෙන දේශයක ඉපදුනා නිවන් දකින්න යන්න බෑ. අමාරුයි. තේරවාදී බුද්ධ ශාසනය දැන් නම් ලංකාවේ තේරවාදී බුද්ධ ශාසනය අවසන් වෙලා නමට පමණක් තේරවාදී තියෙන මහායාන ක්‍රම තමයි දැන් ශාසනයේ තියෙන්නේ. ටික කාලෙකින් ඒකත් ඉතුරු ටිකත් අවසන් වෙයි. ඒ හින්දා බුදු සසුන බැබලේවා කියලා කොටි ගැහුවට විතරක් මේක බැබලෙන්නේ නැහැ. රාම් බැට වලිදි කරාට මේක බැබලෙන්නේ නැහැ. ආසුදුර චෛත්‍ය හැදුවට මේක බැබලෙන්නේ නැහැ. මේක බැබලෙන්නේ බෞද්ධයෝ බෞද්ධ ශ්‍රාවකයෝ මේ සංසාර දුකේ නිදහසන මාර්ගයේ ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමත විපස්සනා වැඩමින් මාර්ගඵල ආදීටපත් වීමෙන් එතකොට තමයි අනිත්‍ය ඒ පාරේ ඉන්නේ. එහෙම නැතුව ආමිෂ පූජාවම කර කර විවිධ තාල වලට ගය සුදුරිදි කිලිටු කිරීමෙන් ලොකු වැඩක් නම් වෙන්නේ නැහැ. සංසාරේටම ඇලින්න යන්න වෙනවා. ඒ නිසා ප්‍රතිපදාවට බහින්න ඕනේ. එහෙම බහිද්දී අද වෙලා තියෙන හුඟ දෙනෙකුට නිරෝගී භාවයේ නැහැ. නිරෝගී භාවයේ නැතිඳ අනේ අපිට ඉඳ ගන්න බෑ. ඔය කියන විදිහට පළඟ බඳින්න බෑ. බිම ඉඳින්න ගන්න බෑ. කියලා කම්මැලියා දිවසෙන් බලනවා. බලනකොට අහුන අහවල් තැන තියෙන භාවනා මධ්‍යස්ථාන පුටු උඩ ඉඳගෙන දවස් 3ක් 4ක් ගියපම 4 වෙනි ධ්‍යානයටපත් වෙනවා. තව එකක් තියෙනවා එතන කියන භාවනා කරන්න ඕනේ නැහැ කියලා. හිත දිහා බලන් හිටපුවා නිබන්ද කියලා. ඒක ලීසියි. එයා දන්නේ මෙව රාජ්‍ය නොවන සංවිධාන වලින් බුද්ධ ආගම විනාශ කරන්න කරන කුමන්ත්‍රණ කියලා දන්නේ නැහැ. කම්මැලියනේ. කම්මැලිය ලේසිය තමයි බලන්නේ. ඉතින් ඒ විදිහේ ව්‍යාපාර ගානාවක් අද ලංකාවේ තියෙනවා. ඒව හඳුනගෙන එහෙමනම් නිසි මාර්ගයට එන්න ඕනේ. අපි දැන් කතා කරේ මේ විදිහේ පස්සද්ධිය ඇති වෙන්න, ප්‍රීතිය ඇති වෙන්න. නම් භාවනා කරද්දී නිරෝගී කයක් තියෙන්න ඕනේ. නිරෝගී කයක ලක්ෂණය තමයි ඒක සුනම්යයි. උදරයේ ඉදිරියට නිරා නැහැ. උරපතු හැකිලි ඉදිරියට නැමිලා නැහැ. ඍජු කයක් තියෙනවා, ප්‍රසන්න වූ ගමන් තියෙනවා. එවැනි කෙනා කොන්ද වටු කරන්නේ නැතුව වාඩි වෙනවා. දෙපා බූරු ඇඳක කකුල් මෙන් තියාගන්නේ. ඔවුන් බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා වැඩ සිටි ඉරියව් බලලා ඒ විදිහට මිද ගන්න උත්සාහ කරනවා. අන්නේ නිරෝගී පුද්ගලයාගේ ලක්ෂණ. නිරෝගී පුද්ගලයා ශ්වසන පද්ධතියට අපිරිසිදුයි. මනාව ආස්වාස ප්‍රාස්වාසයේ දෙනවා. ඒ අතරමැද හිරවීම ආදී නැහැ. දීර්ඝ ආස්වාසයේදී උරකුරේ වාතයෙන් පිරීලා යනවා. ප්‍රාශ්වාසයේදී නාභියෙන් පහළ උදරයේ ප්‍රදේශයේ පිටකොන්ද දෙසට තෙරපිලා. එවැනි කෙනාට ආනාපාන භාවනාවත් වඩන්න පුළුවන් වෙයි. නිරෝගී කෙනා තුල කඩා හැලෙන මාංශමය සිරුරක් නැහැ. නිරෝගී කෙනාගේ සිරුර ඊට සුනම්යයි. අලංකාරයි, සැහැල්ලුයි.
එයා අන් අයගේ ආකර්ෂණය ලබා ගන්න හැකි පුද්ගලයෙක් වෙනවා. ඔහුට ව්‍යාධීනුත් අඩුයි. එවැනි නිරෝගී කෙනෙක් අමනුෂ්‍ය ග්‍රහණයට පත්වන්නේ කලා අමනුෂ්‍ය ග්‍රහණයට පත් වූගේ පිටකොන්ද තද රළු ස්වභාවයකට පත් වෙනවා. එවිට එහි තිබියද සුනම් විභාවයේ නැතු යනවා. එවැනි කෙනාට භාවනා කරගන්න ඉඳ ගන්නත් අපහසු වෙනවා. ඒ විතරක් නෙමෙයි. තමන්ගේ විඥානය හා සම්බන්ධ වෙලා ඉන්නේ අමනුෂ්‍යයෙක්. ඒ අමනුෂ්‍යයා නිවැරදි ධර්ම මාර්ගේ යන්න දෙන්නේ. එයා කික්කල යන්නේ කොහේ හරි වැරදි තැනකටමයි. අපි මට නම් විශාල අත්දැකීමක් ඒ පිළිබඳව තියෙනවා. නිසි මාර්ගයේ පෙන්වන තැනට ඉන්නේ එයා. අමනුෂ්‍යයා එන්න දෙන්නේ. එයා යන්නේ වැරදි තැනකටමයි. මොකද සතර අපායට යන්න භාවනා කරන තැනකටමයි. ඔය භාවනා කියලා ඉඳ ගන්න ඕනේ හිත දිහා බලන් ඉන්න ආන් ඒ වයතෙන් උට ඉක්කල යනවා. ඒතුළු දේ භූතයයි මිනිසයයි දෙන්නම සතුටින් එතන ඉන්නවා. අන්තිමේ මැරෙනකොට අර භූතය අරම අමනුෂ්‍ය ලෝකෙටම එක්කල යනවා. ඒක තමයි අද හුඟක් තැන්වල වෙලා තියෙන්නේ. ඔය භාවනා මධ්‍යස්ථාන කියලා තියාගෙන ඉන්න වැඩි තැනක තියෙන්නේ මේක. ඒ වගේ මෙවැනි කෙනාට නිරෝගී සිරුරක් නැති කෙනාට යෝනිසෝ මනසිකාරය ඇත්තෙම නැහැ. මේ යෝනිසෝ මනසිකාරයේ මුල ඉඳලා අග දක්වාම ධර්ම මාර්ගේ තියෙන්න ඕනේ. සෑම මාර්ගයකටම ඵලයකටපත් වෙන්න අනිවාර්යෙන් තියෙන්න ඕන ධර්මයක් තමයි යෝනිසෝ මනසිකාරය. ව්‍යාධීන් බහුල අර විදියේ අමනස්යෙන් පීඩා විඳින කෙනා තුල යෝනිසෝ මනසිකාරය පිහිටන්නේ. මේ අනුව බලන විට මේ පස්සද්ධිය ඇති වෙන්නේ පස්සද්ධි බොජ්ජංගේ ඇති වෙන්නේ නිරෝගී කෙනා තුල මිස රෝගී කෙනෙක් තුල අමනුෂ්‍ය ග්‍රහණයටපත් වූ කෙනෙක් තුල නෙවෙයි. මෙන්න මේ විදිහේ පස්සද්ධිය ඇතිවීමට කායික නිරෝගී භාවය ඇති කරගන්න කල යුතු උපායන් තියෙනවා බුද්ධ දේශනාවේ. ඒක තමයි පළවෙනි එක තමයි නිසි නමස්කාරයේදී. අභිවාදන සීලිස්ස නිච්ඡම් වජ්ජාපචායුනු. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නු සුඛම් බලං. ඒ කියන්නේ උත්තමින්ද වඳින පුදින කෙනාගේ ආයුෂ වර්ණේ බලයේ සැපේ වැඩි වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ කියනවා සිත කය වචන යන තුන්දොරින්ම වඩන්න වඳින්න කියලා. අද එහෙම එකක් නැහැ. සිතත් වෙන අයාලි අත් දෙක නම් එකතු කරගන්නවා. හයියෙන් සාදුකයි කියනවා. එච්චරයි. දැන් ඔය ඉහළ පැලැන්තියේ කට්ටිය පොඩ්ඩක් නැමිලා වඳිනවා. ඒගොල්ලෝ ඊට වැඩි නමන්නත් බෑ කයි. ඒක බලන ඉඳලා ළමයිනුත් අද එහෙම වඳිනවා. ඒ ටීවී වල නිතරම පේන්නේ වුණේ භාග වන්දනානේ. ඉතින් මේ වර්තමාන කාලේ ඇති වෙලා තියෙන හානිකර තත්ත්වයන් ඊළඟට මේ නිරෝගී බව කායික සුනම්‍යතාවය සහ නාඩි පද්ධතිය පිරිසිදු වීම සඳහා කළ යුතු දෙයක් තමයි දීක්ෂවරයෙන් කියන්නේ නැතුව ගාථා කෙටි ස්වරයෙන් සජ්ජායනය කිරීම. භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දීක්ෂවරයෙන් බණ කියන්නේ උන්ට දොස් පහකි කියලා. තමාත්යේ සූරය ඇලිනවා අනුත් ඒක ඇලුවනවා. ශ්‍රමණවත් ගෞතම පුත්‍රයොත් අපි වාගේම මේ විදිහට ගයනවා කියලා අපහාසත් වෙනවා. ඒ සියල්ලටම බැරි කාරණේ තමයි සමාධිය බිඳිනවා. එයාට පස්සද්ධිය ඇති වෙන්නේ ප්‍රීතිය ඇති වෙන්නේ නැහැ, පස්සද්ධිය ඇති වෙන්නේ නැහැ, සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඔය ඇදලා පැදලා ගායනා කරන අය ඉන්නවා. අද පිරිතත් කිව්වොත් හාමුදුරු 10 දෙනෙක් කිව්වොත් 10 ආකාරය. එක නිකායේ ගුරුකුලට අනුව එක් කෙනාගේ අදින තාලයක් තියෙනවා. මේවා සම්පූර්ණයෙන්ම ශාසනීය පරිහානියටපත් වෙන කාලය තියෙන දේවල්. මේ ගාථා ධර්මයන් සජ්ජායනය කළ යුත්තේ ඒ
ධර්මයන් තියෙන විදිහට උච්චාරණය කරලා අනවශ්‍ය ඇදීම් වලින් පැදීම් වලින් තැටමීම් වලින් තොරවයි. එහෙම සජ්ජායනය කරන කෙනාගේ නාඩි පද්ධතිය පිරිසිදු වෙනවා. ඒක තුලින් නිරෝගී වෙනවා. එයාගේ යෝනිසෝ මනසිකාරය වැඩි වෙනවා. මේ විදිහෙන් নমස්කාරය කිරීමත් සජ්ජායනය කිරීමත් තුලින් තමන්ගේ නිරෝගී බව සිරු සැහැල්ලු බව ඇති කරගෙන පැය ගණන් වාඩි වෙලා පළක බැඳගෙන කෛරි ජීවිත යන භාවනා කරන්නත් පුරුදු වෙනවා. ඊළඟට මේ පස්සද්ධිය ඇති නොවෙන්න අර নমස්කාරයේ සජ්ජායනය කරනවා හැර තවත් පස්සද්ධිය නැති වෙන කාරණා ගොඩක් තියෙනවා. ඒකට ඇස කන ආදී ඉඳුරන් හරියට පාලනය කරගන්නේ. ඒවා ගියේ තැන අලුණු. එයාට මොකද වෙන්නේ? එයාට මේ ප්‍රීතිය පස්සද්ධිය වායි දේවල් ඇති. ඊළඟට නිතර ස්නානය කොට කය පිරිසිදුව පවත්වා ගන්න ඕනේ. ඊළඟ කාරණය ඇඟට තද වෙනසේ ඇඳුම් අඳින කෙනාට. එවැනි ඇඳුම් කෙනා රෝගී බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුවට දුන්නේ ඊට ඇඟට තදත් නැති බුරුලුත් නැති විදිහට මධ්‍යම ප්‍රමාණයෙන් ඇඳුම් අඳින්න. ආන් ඒ විදිහට තමයි පුරුදු වෙන්න ඕනේ අපේ මේ උපාසක උපාසිකාව. ඇඟට තද වෙන්නේ නැතුව බොහොම බුරුල් වෙන්නේ නැතුව ඇඳුම් අඳින්න ඕනේ. ඊළඟට සුදුසු දේශයක වාසය කරන්න ඕනේ. ඒ කියන්නේ මුඩුක්කු පරිසරයක බීබද්දු ඉති තැනක වාගේන් කරදරේ ගැන මේ මහා කරදර යන්නේ කියලා ඉන්න කෙනාට මේ ගුණාංග වඩන්න බෑ. ප්‍රීතිය පස්සද්ධිය වඩන්න බෑ. ඊළඟට සමහරු අපවිත්‍ර දූවිලි සහිත වාසාත්‍රේ නොමැති ස්ථානයන් ඉන්නවා. එවැනි අයත් භාවනා කරන්න යෝනිසෝ මනසිකාරය පවත්වා ගන්න බෑ. ඊළඟට අපත්‍ය ආහාර නොගෙන ඉන්න ඕනේ. අපත්‍ය ආහාරය කියන්නේ මොනතරම් හොඳ ව්‍යංජනයක් වුණත් උයලා පැය 3ක් ගියයින් පස්සේ ඒක අපත්‍ය බවට පත් වෙනවා ක්‍රමී. ගඳ ගහන්න කලින් පීන් වෙලා. ආහාර ගන්න ඕනේ උයලා පැයකට විතර පස්සේ නිමුනේ හිටි. ඒක තමයි අපත්‍ය. ඔබ සමහර විට මස් මාළු බිත්තර ඔය විවිධ මේ රස ඇති ආහාර ගන්නවා වෙන්න පුළුවන්. උයලා පැය 5-6 ගියේ. ඊට වැඩිය ඔබට හොඳයි බත් උයලා සම්බුලත් එක්කලා ඔබට ආහාරයක් ගන්න පුළුවන්. ඒක ඔබට ශරීරයට ගුණයි. දැන් වද හෝටල් වල එහෙම කරන්නේ එහෙමනේ. ඊළඟ පංගුව අධික ලුණු කනවා. අපිට අවශ්‍ය ලුණු ප්‍රමාණය අපි ගන්න ධාන්‍ය වලින් ඒ එළවලු පළතුරු වලින් ලැබෙනවා. ඉන් චුට්ටක් වැඩි කරගන්න දානවා. නමුත් හුඟක් දාගෙන කෑවොත් එයාටත් කායික නිරූපීව නැතු වෙනවා. ඊළඟ ආහාරය පමණ දැන ගන්න ඕනේ. බඩ හොඳටම පිරෙන්න ඇඟිල්ලවත් ගහන්න බැරි විදියට ආහාර ගන්න කෙනා රෝගී වෙනවා. එයාගේ යෝනිසෝ මනසිකාරය තියෙන්නේ නැහැ. එයාගේ ඇඟ ඌරගේ වායේ මහත් වෙනවා. ඌරුවත් කාලතර වෙච්ච ඌරෙක් වායේ වෙනවා. එවැනි අය මේ උතුම් මනුස්ස ජීවිතය ලැබුණට නැවත යනවා ආපහු දුගතිය වලට. ඒගොල්ලන්ට භාවනා කරන්න සතිය පවත්ව ගන්න අමාරුයි. නමුත් සමහර ඉන්නා ඥාන වල විදියට මහතම කට්ටිය. ඒ අයට භාවනා කරන්න පුළුවන්. එහෙම කාන්තාව පිරිමි ඉන්නවා අපි ළඟත්. ඒ අයට පළඟ බැඳලා ඉඳ ගන්නත් පුළුවන්. කොච්චර මහත වුණා. මේ පස්සද්ධිය ප්‍රීතිය නැති කරන තවත් දෙයක් තමයි නින්දේ ඇලීම. විශේෂ මද්දහන නිදා ගැනීම. දවල් කාලේ. සාමාන්‍ය කෙනෙකුට වැඩි හිටියෙකුට පැය 4-5ක් නිදාගත්තා හොඳට නැති. දැන් අපි හුඟ දිනෙක කියන්නේ අපිට භාවනා කරන්න කාලයක් නැහැ කියලා. කාලය නැහැ කියන්නේ මෙහෙමයි.
9 ඉඳලා 6 වෙනකන් නිදා ගන්නවා. පැය කීයක්ද බලන්න ගණන් බලන්න. එච්චර කාලයක් නිදා ගන්න අවශ්‍ය නැහැ. පොඩි ළමයින්ට නම් ඕනේ. ළමා කාලෙත් ටිකක් ඕනේ. දැන් ඔය 40 විතර පැනපු අය ගායේ හැදින්න දෙයක් නැහැ ශරීරේ. ඒගොල්ලන්ට පැය 4ක වාය 5ක නිින්දක් ඇති. ඊළඟට නිදා ගන්නකොට අහුවෙච්ච පැත්තට හැරිලා අතපය බිසුකලා නිදා ගන්නවා. එහෙම කෙනෙක් රෝගී වෙනවා. එයාට ප්‍රීතිය පස්සදී වෙනි බොජ්ජංග ධර්ම වැඩින්නේ. දකුණු ඇලේට හැරිලා සිංහ සෙයියාවේ නිදා ගන්න ඕනේ. ඒ දකුණු ඇලේට හැරිලා සිංහ සෙයියාවේ නිදාගත්තාම වෙන විශේෂ කාරණයක් තියෙනවා. අපේ බොහෝ දෙනෙක් දන්නේ. අපිට නාස්පුඩු දෙකක් තිබුණාට අපි හැම වෙලාවෙම එකකින් තමයි ආස්වාද ප්‍රාස්වාද කරන්නේ. එක වම් නාස්පුඩුව සූර්ය නාඩිය කියනවා. ඒකෙන් ආස්වාද ප්‍රාස්වාද කරනකොට ශරීරය උණුසුම් වෙනවා. රාගක ගති වැඩි වෙනවා. සෞම්‍ය ගති නැති වෙනවා. නමුත් රාත්‍රියේදී දකුණු ඇලේට හැරිලා නිදාගත්තාම සෞම්‍ය නාඩිය චන්ද්‍ර නාඩිය ක්‍රියාත්මක වෙනවා. අන්න සෞම්‍ය අදහස් ඇති වෙනවා. නරක හිත පේන්නේ. හොඳ නිින්දක් යනවා. ඒ සිංහ සීයාවෙන් ඉඳගත්තාම කය ලම්බකව නෙමෙයි උරපොත් තියන්න පොඩ්ඩක් මහා කෝණයක් විදිහට හැදිලා. පිටින්නේ හරියට. එතකොට ගැඹුරු ආස්වාද ප්‍රාස්වාදයක් ඇති වෙනවා කයට. එතකොට නිින්දෙදී විශාල සුවයක් ඇති වෙනවා. ඒක ආයේ නිරෝගීකමට බලපානවා. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරේ සිංහ සෙයියාවේ නිදා ගන්න කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙව දීර්ඝව විස්තර කළේ නැහැ. එයි භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරේ කෙටියෙන් යම. ඔය විතර ඉන්දියාවේ කලින් තිබුණ වේද දර්ශනය තුල. ඒව දේශනා කරන්න ගියේ නෑ. එදා ඒව දැනගත්තා. අද ඒව නෑ. අද සූත්‍රයේම කටපාඩම් කරන අයට මේව අවබෝධ වෙන්නේ. ඒ භාගතුන් වහන්සේ පාලන කාලේ ඉන්දියාවේ තිබුණු දේවල් අපිට ගන්න තියෙනවා. ඊළඟට භාවනා යෝගියෙක් එක්තැන් වෙලාම ඉන්නේ නැතුව දවසකට පැය භාගී දෙවරක්වත් සක්මන් භාවනාව කරන්න ඕනේ. ඊළඟට විකාල භෝජනයෙන් වැළකීලා ඉන්න ඕනේ. සැරෙන් සැරේට කටි ගා ගන්න. දියර ආහාර වැඩියෙන් ගන්න ඕනේ. මෙන්න මේ විදිහේ ඉඳලා নমස්කාරයේ සජ්ජායනය කරලා යෝගියාට පළඟ බැඳගෙන හොඳට භාවනා කරන්න පුළුවන්. එයාට ධ්‍යාන වඩලා විපස්සනා වඩන්නත් පුළුවන්. අද ඒව ගැන සලකන්නේ. භාවනා මධ්‍යස්ථානයේ ආපෙටි ඕන කෙනෙකුට මොනවා හරි එතන කරන දෙයක් කියනවා එච්චරයි. වෙන ඒ පිළිබඳව කිසිම කතා බහ ගිරිල්ලන් ලංකාවේ නැහැ. මෙන්න මෙහෙම ඉන්න කෙනාට පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධි සම්බුද්ධංගය ඇති වෙනවා. ඒකට ඒ පස්සද්ධි සම්බුද්ධංගේ බෝධිපාක්ෂික ධර්මයක්. නමස්කාරය සජ්ජායනේ නිසිලස ආහාර ගැනීම අඩුවෙන් නිදා ගැනීම වායි දේවල් වලින් ඒක දියුණු වෙනවා. තීන බිද්දේ නැතුව යනවා. එයාගේ යෝනිසෝ මනස්කාරය වැඩි වෙනවා. මෙන්න මෙහෙම කරනකොට ඒ පස්සද්ධිය අවසානයේ නාමකය සංහිඳිනවා. සංහිඳුණාන් පස්සේ සුඛයක් ඇති වෙනවා. සුඛය සමාධියට ආසන්න කාරණයක්. සමාධියටපත් වෙනවා. මෙතන සමාධිය කියලා කියන්නේ ධ්‍යානයටපත් වෙන එකයි. සම්මා සමාධියටපත් වෙනවා කියන්නේ. මේ විදිහේ දිගින් දිගටම කරගෙන යනකොට පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන අවසානදී හතරවෙනි ධ්‍යානටපත්. ඒ හතරවෙනි ධ්‍යානටපත් වුණායින් පස්සේ ඒ අවස්ථාවටපත් වුණායින් පස්සේ වැඩෙන්නේ මොකද්ද? උපේක්ෂා සම්බුද්ධංගේ වැඩෙනවා. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථ භාවය.
සැප දුක අතර මැදිහත් වින්දනය. හැඳීමටත් උපේක්ෂාව යන වචනේ යොදනවා. නමුත් මෙහිදී දැක්වෙන්නේ ඒක නෙමෙයි. හතරවෙනි ධ්‍යානයේදී දුක්ඛ සැප සෝමනස්ස දෝමනස්ස යන කිසිම දෙයකට ඇලෙන්නේ නැතුව මධ්‍යස්ථ බවට පත් වීම උපේක්ෂාවයි. මේකම වර්ධනය වෙන වීමෙන් තමයි සියලු සංස්කාරයන්ට ඇලෙන්නේ නැතුව උපේක්ෂාවට පත් වීම සංකාර උපේක්ෂා ඥානය කියන්නේ ඒකයි. ඒක රහත් ඵලයට පෙර ඇති වෙන තත්ත්වයක්. ඉතින් මේ විදිහටයි භාගතුන් වහන්සේ දේශනා කළ තියෙන බොජ්ජංග ධර්මයන් වඩන්නේ. කෙටියෙන් අපි පැහැදිලි කරා. ඊළඟට අපි කලින් කිව්වා ඇයි අද මේ බොජ්ජංග ධර්මයන් වැඩිම පිළිබඳව වැඩි දේශනා කරන්නේ නැත්te උගන්වන්නේ නැත්te මොකද කියලා. දැන් මේකට පිළිතුරක් ලැබිලා ඇති මේ අයට. මේ බොජ්ජංග ධර්මයන් වැඩිමෙදි කියන්නේ සතර සතිපට්ඨානෙ මුල් කරගෙන සමාධියටපත් වීමයි. ධ්‍යාන වැඩිම ප්‍රතික්ෂේප කරන අයට බොජ්ජංග ධර්ම උගන්වන්න බෑ. බණ කියන්න බෑ. ධ්‍යාන නොවැඩු කෙනෙකුට මේක තේරුම් කරන්නත් බෑ. එවැනි පිළිස වැඩි නේ අද. ඒ හින්දා බොජ්ජංග ධර්මයන් ගැන කතා කරන්නේ. නමුත් මේ බොජ්ජංග ධර්මයන් වඩන්නේ නැතුව කිසිම කෙනෙකුට මාර්ගඵල ලබා ගන්න බෑ. ඔය ඉඳන බණ අහා ඉන්න පුළුවන්. එච්චරයි. ඒ බණ තේරෙන්නේ නැහැ. බණ අහන්න නින්ද යනවා. ඒ හින්දා මද යම් භාවනා තියෙනවා කියවනවා ලස්සට මීරියන්ඩි. ඒක අහලා නිදාගෙන ඉඳලා ඉන්න තමයි හුඟ දෙනෙක් කැමති. මාසෙකට සැරයක් පොඩි වෙනස් වීමක් ලබාගෙන ඉනවා ඉතින්ට ගිහිල්ලා. මේක භාවනා කිරීමක් ධර්ම මාර්ගයමක් නෙවෙයි. ඒකත් එකයි ඊට වැඩි පොඩි වෙනසක් තියෙන්නේ ඔය මූදු වෙරළට ගිහිල්ලා හිටියත් ඒ සුවේ ලැබියා. සාන්ත බව උදකලා. එදින මේ විදියට මේ පින්වතුන් පින්විතයන් හැමදෙනාම උත්සාහ කරන්න ඕනේ. ප්‍රථමයෙන් සති සම්බොජ්ජංගේ වඩන්න ඕනේ. තමන් සතර සතිපට්ඨාන භාවනා වඩලා ඉවර නැතත් වඩපු තරමින් සතිය පවත්ත ගන්න. වඩපු තරමින් ධර්ම විචේ බොජ්ජංගේ වඩන්න. එහෙම වඩනකොට ප්‍රීතිය වීර්ය බොජ්ජංගේ වඩන්න. එතකොට ප්‍රීතිය පස්සද්ධිය ඇති වෙලා සුඛය ඇති වෙලා දැහැන්ගත වෙනවා. සිත ආන් ඒ පිළිබඳව විස්තර කිරීමක් තමයි බොජ්ජංග ධර්මයන්ගෙන් තියෙන. නමුත් අද අපි ආයේ හිතන්නේ බොජ්ජංග පිරිත්තිය කිව්වොත් ලෙඩ සනීප වෙනවා කියලා. බොජ්ජංග පිරිත් කියපමණ ලෙඩ සනීප වෙන්නේ නැහැ. මේ බොජ්ජංග පිරිත් දේශනා කරේ රහතන් වහන්සේලාට. අරහත් ඵලයටපත් උනායින් පස්සේ බණ කීම් යම් ශාසනික වැඩියෙන් ඇතිවීම විවිධ බාධා අවහිර ඇතිවීම හින්දා රහතන් වහන්සේට නිසි විදියට ඒ නිසි භාවනා කරගෙන යන්න බැරුව යනවා. අන්න එතකොට ආසනි ලෙඩගෙන. ඒ ලෙඩින් බේරෙන්න තමයි කිව්වේ මේ විදිහේ සති බුද්ධංගී ඉඳලා වඩන්න කියලා. එතකොට ආයේ අර හිටියා වායිම ඉන්නවා. බේත් අවශ්‍ය නැහැ. ඒක තමයි බුද්ධංග ධර්ම පිරිත් වශයෙන් දේශනා කරන්නේ. ඒක බලලා අපේ යත් පිරිතහල් ලෙඩ සනීප කරන්න විතරයි හිතන්නේ. බුද්ධංග ධර්ම වැඩිම ගැන දන්නෙත් නැහැ, අහලත් නැහැ. ඒවා දේශනා කරන කෙනෙකුත් නැහැ. ඔය වෙන දේවල් ගැන තමයි දේශනා කරන්නේ. දැන් කාල වේලාවත් ඉක්ම ගියා. මෙතකින් මේ ධර්ම දේශනාව සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආකාශට්ටා බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනං තිරන් රක්ඛන්තු සාසනං තිරන් රක්ඛන්තු මම් පරන්ති. තෙරුවන් සරණයි. සුවපත් වේවා.